සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද පිවිතුරු නිවන් මඟ උතුම් දහම් වැඩසටහනේ අලුත් දහම් මාතෘකාවක් ආරම්භ වන දවසක්. අපි මෙතෙක් සතර සතිපට්ඨානය කතා කළේ. ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ කියන නමින් සතර සතිපට්ඨාන සූත්‍රය වර්ණනා කරමින් විස්තර කරමින් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ලියන ලද පොත් වහන්සේ සම්පූර්ණයෙන්ම ඉගෙන ගත්තා මේ වෙනකොට. ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ කියන සතිපට්ඨාන සූත්‍ර විස්තරය. එතකොට අද අපි සතර සම්‍යක් ප්‍රධාන වීරිය ගැන ඉගෙන ගන්නවා. මේ උතුම් ධර්ම දේශනාව සඳහා කුරුණෑගල මාවතගම පදිංචි පින්වත් සුනන්දාවතී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා දායකත්වයේ දරන්නේ ඊටමත් මහානීය වූ පිනක් ධර්ම දාණයෙන් රැස් කර ගන්න අදහසින් මීට වසර 5කට පෙර මිය ගිය 2020 11/24 වෙනි දිනට වසර 5ක් පිරෙන සුදත් ජයවීර පියාණන්ට, ඒ වගේම වසර 11කට පෙර මිය ගිය විමලරත්න පියාණන්ට, වසර 7කට පෙර මිය ගිය WM සීලවතී කුමාරි හාමි මෑණියන්ට, වසර කිහිපයකට පෙර මිය ගිය එල්.ඒ. ශාන්ත බණ්ඩාර පියාණන්ට පින් අනුමෝදන් කිරීම තමයි මූලික අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් මිය පරලෝකීය අයට පින් පැමිණීමටත් තමන්ගේ ජීවිතයට අප්‍රමාණ පිනක් රැස් කර ගැනීමටත් ධර්ම දාණයෙන් මේ පින්වතුන්ට අද දවසේ පින් පැමිණීම සිද්ධ වෙනවා. විශේෂයෙන් සන්තෝෂයටපත් වෙන්න මේ තමයි පිවිතුරු නිවන් මාර්ගය. බුදුරජාණන් වහන්සේ නමක්ම ලෝකෙට පහළ වෙලා විශේෂ අවබෝධයෙන් දේශනා කරන ගම්බීර වූ ධර්මය. බුදුරජාණන් වහන්සේ වදාළා මේ බුද්ධ ශාසනයේ වෙන වෙන විදිහට අර්බුද සීලය සම්බන්ධයෙන් ඊළඟට ආජීවයේ සම්බන්ධයෙන් අර්බුදයක් ඇති වුණොත් ඒක ලොකු අර්බුදයක් වෙන්න පුළුවන්. නමුත් මේ අර්බුද පුංචි දෙයක් වගේ කිව්වා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන අර්බුදයක් ඇති වුණොත්. ඒ නිසා වග බලා ගන්න ඕන අතිශයින්ම මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳ වාද විවාද නොකොට සංඝයා සමගියෙන් මේ ගුණධර්ම 37 දියුණු කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ පැවැත්ම බුද්ධ ශාසනයේ පැවැත්ම කියලා දේශනා කොට වදාළේ මේ උතුම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පුරුදු කිරීම. මාර්ගඵලලාභී මේ ලෝකයෙන් අවසන් වුණා කියලා කියන්නේ මේ බෝධිපාක්ෂික ධර්ම වඩන පිරිස අවසන් වුණා කියන්නේ. ඒතකොට මේ ප්‍රතිපදාවේ ගමන් කරන්නට මහන්සි වෙන පිරිස ඉන්නවා කියන්නේ මේ බෝධිපාක්ෂික ධර්ම පුරුදු කරන්නට මහන්සි වෙන පිරිස ඉන්නවා කියන එක. ශ්‍රද්ධාවන්තයින් ඉන්නවා කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන හිත පහදවා ගත්ත අය ඉන්නවා කියන එක. බුදු කෙනෙක්ගේ ධර්මයේ මනාකොට අහන අය ඉන්නවා කියන්නේ
සත්‍තිස් බෝධිපාශික ධර්ම අහන අය ඉන්නවනම්. ඒ නිසා මෙවැනි වූ ධර්මයක් ශ්‍රවණය කරන්නට ලැබීම ගැන අපමණ ප්‍රීතියටපත් වෙන්න ඕන. අපමණ සතුටටපත් වෙන්න ඕන. දැන් විශේෂයෙන්ම මේ වෙනකොට සතිපට්ඨාන පොත සම්පූර්ණයෙන් ඉගෙන ගත්තා. ඉතින් මිනිසුන්ගේ කුසල් දහම් සහ කුසල හැකියාවල් වල තියෙන දුර්වලතා නිසා මිනිසුන්ට මේ ධර්මයේ පුරුදු කරගන්න අමාරුව අපහසුකම් එන්න පුළුවන්. නමුත් මේ ධර්මය අහනවා කියන එක ශ්‍රේෂ්ඨයි. මේ තමයි බුද්ධ ශාසනයේ අවසන් යුගයේ බෝධිපාශික ධර්ම ගැන අහන. මේ යුගයෙන් පස්සේ සත්‍තිස් බෝධිපාශික ධර්මයන් ගැන කතාවක් ඇති වෙන්නේ. එච්චර මේ ශාසන අන්තර්ධානය සිද්ධ වෙනවා. මේ වටේට වේගවත් වෙන කාම සැඩපහර, තාක්ෂණ සැඩපහර, ලෝක ආක්‍රමණ, ලෝක යුද්ධ, වසංගත ව්‍යසන, මේ වසංගතය වුණත් ගොඩාක් විනාශයක් කළා තමයි නතර වෙන්නේ. ආධ්‍යාත්මික වශයෙන් මිනිස් තුල ගොඩාක් දේවල් විනාශ කරනවා. ඉතින් ඒ නිසා කරන්න දෙයක් නැහැ. මේ තමයි භාග්‍යවතුන් වහන්සේ වදාළ අනිත්‍ය. මේ තමයි භාග්‍යවතුන් වහන්සේ වදාළ අනිත්‍ය. ඒ නිසා අපිට පුළුවන් විදිහට මේ කරුණු කාරණා තේරුම් ගන්නට බලමු. ඉතින් අද දවසේ බුදුරජාණන් වහන්සේ සත්‍තිස් බෝධිපාශික ධර්ම වලින් පළවෙනි කාරණා හතර වදාලා හතර සතිපට්ඨානෙ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. දැන් මේ කාරණා හතරම අපි මෙතෙක් කතා කළා. මේ ඊළඟට පස්වෙනි කාරණාව විදිහේ පස්වෙනි කාරණාව ඉඳලා ඊළඟට අටවෙනි කාරණාව දක්වා වදාළේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය. චත්තාරෝ සම්මප්පදාන. සතර සම්‍යක් ප්‍රධානය. ඒ කියන්නේ වීරිය කරන ආකාර හතරක්. වීරිය කරන ආකාර හතරක්. ඉතින් අපි අද ඉඳලා මේ කාරණා ඉගෙන ගන්න ඕන. බලමු අපි මේ කාරණා කුමක්ද කියලා. සන්තෝෂයටපත් වෙන්න මේ ධර්මයේ ඔබට ඇහෙන එක ගැන. බුදුරජාණන් වහන්සේ වදාලා චත්තාරිමානි භික්ඛවේ සම්මප්පදානානි. මේ සම්‍යක් ප්‍රධාන වීරිය හතරක් තියෙනවා. පදං වීරිය හතරක්. කතමානි චත්තාරි කුමද්දේ හතර. ඉද භික්ඛවේ භික්ඛු අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති. පළවෙනි කාරණාව තමයි නූපම් පාපී අකුසල ධර්මයන් නූපදවීම පිණිස. ඉපදිලා නැති, හටගෙන නැති පාපී අකුසල ධර්මයන් ඉපදෙන්නේ නැති වෙන්න, හටගන්න නැති වෙන්න චන්දං ජනේති කැමැත්තක් ඇති කරගන්න ඕනේ. වායමති වෑයම් කරන්න ඕනේ. විරියං ආරභති වීරිය ආරම්භ කරන්න ඕනේ. චිත්තම් පග්ගණ්ණාති පදහති සිත දැඩි කොට එහි පිහිටවන්න ඕනේ. එතකොට මේ විදිහට ප්‍රධාන වීරිය කරනවා. ඔන්න පළවෙනි එක නෝපං අකුසල් නෝපදවීම පිණිස කරන වීරිය කියලා තමයි අපිට සාමාන්‍යයෙන් කිටි වචනේ මතක. නමුත් ඒකේ තියෙනවා චන්දං ජනේති කැමැත්තක් ඇති කරගන්න එකත් අයිති ඒකට. අනේ මා තුල නම් ඉරිසියාව උපදින්න එපා. මා තුල නම් රාග ගින්න උපදින්න එපා. මා තුල නම් ද්වේෂය උපදින්න එපා. ඉරිසියාව උපදින්න එපා. මසුරුකම් උපදින්න එපා. නොයොස්සනකම් උපදින්න එපා. අකුසල් නෝපදවීම පිණිස චන්දං ජනේති කැමැත්තක් උපදිනවා. වායමති කැමැත්ත තිබූ පමණින් ලැබෙන්නේ. එහෙනම් ඒ කෙලෙස් ඇති වෙන්නේ නැති වෙන්න වෑයම් කරන්න ඕනේ. වීරිය ඇති කර ගන්න ඕනේ.
සිත දැඩි කරගන්න ඕන. මම නම් මේ අකුසල් වලට යට වෙන්නේ නැහැ. මම නම් මේ අකුසල් උපදින්න දෙන්නේ නැහැ කියලා. සිත දැඩිම කරගෙන ඒ කෙරෙහි සිත මනාව පිහිටවන්න ඕන. වීරියෙම හිත පවත්වන්න ඕන. ඔන්න ඉතින් ඔය ඔක්කොම ආйти වීරිය කිරීමට. එහෙනම් වීරිය කිරීමේ පළවෙනි පියවර තමයි කැමැත්ත ඇති කරගන්න එක. කැමැත්ත ඇති කරගන්න ඕන අකුසල් උපදින්න එපා කියලා. අපි තව විස්තර කරමු. ඊළඟ දෙවෙනි කාරණාව තමයි uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya. උපන්නා වූ පාපී අකුසල් ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස චන්දං ජනේති කැමැත්තක් ඇති කර ගන්නවා. වායමති වෑයම් කරනවා. විරියං ආරභති වීර්ය ආරම්භ කරනවා. චිත්තං පග්ගණ්ණාති පදහති සිත දැඩි කොට වීර්ය පවත්වනවා. එහෙනම් උපන්නා වූ පාපී අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස කරන වීර්ය කියලා තමයි සාමාන්‍යයෙන් කතා කරන්නේ. සාමාන්‍යයෙන් කෙටි වචනෙන් කියනවා. නමුත් ඒක පරිපූර්ණ වෙන්නේ කැමැත්තක් ඇති වෙන්න ඕන. වීර්ය කරන්න ඕන, වෑයම් කරන්න ඕන, වීර්ය කරන්න ඕන. සිත දැඩි කොට ගන්න ඕන. ඒ කෙරෙහි ව්‍යායාමයක් තියෙන්න ඕන තමන්ගේ උත්සාහයක්. එහෙනම් හිතට දැන් uppannānaṁ akusalaṁ එහෙනම් හිතේ ඉපදිලා තියෙන රාගය, හිතේ ඉපදිලා තියෙන ද්වේෂය, හිතේ ඉපදිලා තියෙන මෝහය, ඊර්ෂ්‍යාව, බය, ක්‍රෝධය, ගුණමකුකම, නුරුස්සනකම මෙවැනි අකුසල් එකට එක කිරීම. ඊළඟට පාපී ආසාවල්, ලාමක ආසාවල් මේවා දුරු කරන්න නම් කවදාවත්ම බෑ චන්දං ජනේති කියන එක නැත්තම්. කැමැත්තක් ඉපදිලා නැත්තම්. එයාට අකුසලයේ දුරු කරන්නට කැමැත්ත උපදින්න ඕනේ. දැන් අපිට කැමැත්ත උපදින්නේ ලෝක සත්වයට කැමැත්ත උපදින්නේ අකුසල දුරු කරන්න නෙවෙයි. අකුසලයට යට වෙන්න. රාගයක් ආවට පස්සේ ඒ රාගයට හිතට එන අරමුණ සොයාගෙන යන්නයි කැමැත්ත. තරහක් ආවට පස්සේ යාට බනින්නයි කැමැත්ත. බයක් ආවට පස්සේ රැකවරණයක් හොයාගෙන දුවන්නයි කැමැත්ත. ඊර්ෂ්‍යාවක් ආවට පස්සේ අනිත් එක්කෙනා වට්ටන්නයි කැමැත්ත. මේ නිවන් දකින මාවතේ නොවේ. හිතට එන අකුසලී ආපු අකුසලී දුරු කරන්න කැමැත්ත තියෙනවා. අනේ මට මේ රාගය දුරු කර ගන්න ඕනේ. මේ ද්වේෂය දුරු කර ගන්න ඕනේ. මෝහය දුරු කර ගන්න ඕනේ. බය තැති ගැනීම දුරු කර ගන්න ඕනේ. ඊර්ෂ්‍යාව දුරු කර ගන්න ඕනේ. ඒ කියන්නේ නා අකුසල උපදින්නේ නැද්ද? උපදිනවා. ඒවා දුරු කරන්න චන්දං ජනේති කැමැත්ත ඕන. දැන් ඒවානෝ බලනකොට අකුසල් වලින් යට වෙලා සමහර අය ඉන්නවා. ඒ අකුසල් දුරු කරගන්න බෑ යාට. එයා ඉතින් හරියට මහන්සි වෙනවා යාට. නමුත් එයා පරණ වලේම තමයි. නමුත් අකුසල් ගොඩේ ඉන්න ලෝකයේත් එක්ක එයා ශ්‍රේෂ්ඨයි. මක් නිසාද? ඔහුට ඒක දුරු කරගන්න ඕන කියලා කැමැත්ත ඇති වෙලානේ. පන්සිල් රකින්න බැරි වෙන්න පුළුවන්. නමුත් එයාට රැකින්න ඕන මං ප්‍රාණඝාතයෙන් වළකින්න ඕනේ. සොරකමින් වළකින්න ඕනේ, වැරදි කාමසේනෙන් වළකින්න ඕනේ, බොරු කීමෙන් වළකින්න ඕනේ, සුරාවෙන් වළකින්න ඕනේ කියලා කැමැත්ත තියෙනවා යාට. එයා උත්සාහ කරනවා. වීරිය කරනවා. හිත දැඩි කරගෙන ඉන්න ඕනේ මේකේ. උපන්නා වූ පාපී අකුසල ධර්මය දුරු කරන්න. ඊළඟට තුන්වෙනි කාරණාව අනුප්පන්නානං දැන් උන කාරණා දෙකක් කියුවා. නූපං අකුසල් නෝපද වීම පිණිස කරන වීරිය. ඒ වීරියට අවස්ථා තියෙනවා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති හතරක්. කැමැත්ත, උත්සාහ කිරීම, වීරිය කිරීම, ඊළඟට සිත දැඩි කොට ගැනීම. මේකේ තියෙන්නේ අර වීරිය ඇති වෙන අවස්ථා. වීරියේ ස්වභාවය.
එයා මගදීන් වටන්න නැතුව එයා අදිෂ්ඨානයක් කරා කෙලවරටම ගෙනියනවා ඒ අකුසල ඉදුරු කරන්න. එතකොට නෝපං අකුසල් නෝපද වීම පිණිස කරන වීරිය. උපං අකුසල් ප්‍රහාණය කිරීම පිණිස කරන වීරිය. එතකොට වීරිය ස්වභාවය තමයි අකුසලයේ ප්‍රහාණය කරන එක. නමුත් ඒක අවස්ථා 4ක වැඩ කරනවා. නෝපං අකුසල් නෝපදවින්ට, උපං අකුසල් ප්‍රහාණය කරන්න, තුන්වෙනි එක අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. නෝපං කුසල් උපදවා ගන්නටත් චන්දං ජනීති කැමැත්ත ඇති කර ගන්න ඕන. වායමති වෑයම් කරන්න ඕන, උත්සාහ කරන්න ඕන. විරියං ආරභති වීරිය ආරම්භ කරන්න ඕන. චිත්තම් පග්ගණ්හාති පදහති සිත දැඩි කරගෙන ප්‍රදං වීරිය කරන්න ඕන. නෝපං කුසල් උපදවන්න. එහෙනම් සතර සතිපට්ඨානය ගැන අහනකොට යම් කෙනෙකුට ඇති වුණා නම් අනේ මේ සතිපට්ඨාන ධර්මිය මටත් පුරුදු කරගන්න නැත්තම් කියලා. ඒ සිතුවිල්ලම ඔබට නිවන් මාර්ගයට ඔබව ඇදලා ගන්න බලවේගයක් බවට පත් වෙනවා. මේ ලෝකේ කිසිම කෙනෙක් නොසිතා සතර සතිපට්ඨානෙ වඩලා නැහැ. ඒ සතර සතිපට්ඨානෙ කියන්නේම සිහිය පිහිටවීම. කැමැත්ත ඇති වෙන්න ඕනේ. එහෙනම් නෝපං කුසල්නේ, නෝපං කුසල් සතර සතිපට්ඨානෙ. මේ වීරිය කරන එක. සීලේ වහොන් තමන්ගේ සීලේ දියුණු කරගන්න එක. සමාධි උපද්දව ගන්න එක. ශ්‍රද්ධාදී ගුණ ධර්ම දියුණු කරගන්න එක. මේවා නෝපං කුසල් නේද? ඊළඟට තියෙනවා uppannānaṁ කුසලානං ධම්මානං ඨිතිය. උපන්නා වූ කුසල් දහම් පවත්වා ගන්නට ඨිතිය. අසම්මෝසාය මුලා නොවීම පිණිස, බියෝ භාවාය වඩා වර්ධනය කරගන්න, වේපුල්ලාය විපුල බවට පත් කරගන්න, භාවනාය පාරිපූර්යා භාවනා වශයෙන් දියුණු කරගන්න, චන්දං ජනේති කැමැත්ත ඇති කරගන්න ඕනේ, වායමති වෑයම් කරන්න ඕන, විරියං ආරභති වීරිය කරන්න ඕන, චිත්තම් පග්ගණ්හාති පදහති සිත දෙඩි කරගන්න ඕන. ඉමානි කෝ භික්කවේ චත්තාරි සම්මප්පදානානි. මේ තමයි සතර සම්මප්පදාන වීරිය. දැන් ඔන්න ආයෙ කරුණු 4 මතක් කරමු. ආපහු විස්තර කරනවා. අමතකුණා කියලා බය වෙන්න එපා, විස්තර කරනවා. නෝපං අකුසල් නෝපද වීම පිණිස, උපං අකුසල් ප්‍රහාණය කිරීම පිණිස, නෝපං කුසල් උපදවා ගැනීම පිණිස, උපං කුසල් වඩා වර්ධනය කර ගැනීම පිණිස කැමැත්ත ඇති කර ගැනීම, වෑයම් කිරීම, වීරිය කිරීම, සිත දැඩි කොටගෙන වීරිය කිරීම තමයි සතර සම්‍යක්ප්‍රදාන වීරිය කියලා කියන්නේ. අකුසල් ප්‍රහාණය කරනවා, කුසල් උපදවනවා. හැබැයි ඒකේ විශේෂ කාරණාවක් තියෙනවා 4 වෙනි කාරණාවේ. ඒ තමයි uppannānaṁ කුසලානං ධම්මං. උපං කුසල් දහම් ඨිතිය පවත්වා ගන්නත් ඕන. ඒකට හේතුව තමයි කුසලයක් ඉපදුනොත් පවත්වා ගන්න බෑ. දැන් අපි කියමු සෑයක් වැඳලා සද්ධාව උපදිනවා. බණක් අහලා සද්ධාවක් උපදිනවා. භාවනාවක් කළා හිත එකඟ බවක් උපදිනවා. පවත්වන්න බෑ. එහෙනම් ඒක පවත්වන්නත් වීරිය කරන්න ඕන. අසම්මෝසාය මුලා නොවීම පිණිස. එහෙනම් කුසල් වලින් මුලා වෙනවා. කුසල් වලින් එයා හරියට ඒක මාවතේ ගානට ගෙන්නන්න කෝච්චියක් උනන් රේල් පීරේ ගෙන්නන්න යන්න එපා. ඒක පිටපැන්නොත් ඉවරයි. මේ වගේ උපං කුසලය මුලා නොවීම පිණිස. උපං කුසලේ මුලා වෙන්න හැටි කියන්න. ඒ තමයි ඔන්න කෙනෙකුගේ ඔන්න භාවනාව කාලයක් දියුණු වෙලා එයාගේ හිතේ කෙලෙස් සංසිඳී ගිහිල්ලා සමහරට එයා රහත් වුණා කියලා හිතන්න පුළුවන්. සමහරට භාවනාවෙන් එයාට දෙවි කෙනෙක් හරි පෙන්නලා ඔයා මාර්ගඵල ලැබලා කියලා කියන්න පුළුවන්. දැන් බලන්න උපං කුසලයෙන්ම මුලාවකට ගියා. සමහරට කය තිත්වි යන ප්‍රීතියක් ඇති වුණාට පස්සේ තමන් සෝහන් වුණා කියලා හිතන්න පුළුවන්.
අපිට උපන් කුසලයෙන්ම මුලාවටපත් වුණා. එහෙනම් එවැනි දෙයක් ලෝකේ තියෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ උපන් කුසලයේ මුලාවට යන්න දෙන්න එපා. ඒකට වීරිය කරන්න කිව්වා. ඊළඟ බියෝ භාවය තවත් දියුණු කර ගැනීම පිණිස. එහෙනම් ලෝකේ කුසල උපදිනවා ඉදිරියට දියුණු වෙන්නේ නැහැ. එහෙනම් දියුණු කරගන්න උත්සාහ කරන්න. ඊළඟට වේපුල්ලාය විපුල බවට මහත් පැතිරී ගිය දෙයක් බවට පත් කරගන්න. එහෙනම් සමහර කුසල් කෙනෙකුට උපදිනවා විපුල බවට පත් වෙන්නේ නැති වෙන්න පුළුවන් එකයි. එයා විපුල බවට පත් කරගන්න උත්සාහ කරන්න ඕන. ඊළඟට භාවනාය පාරිපූර්ණිය භාවනාවසින් ඉදිරියට දියුණු කරගන්නත් එයා දක්ෂ වෙන්න ඕන. චන්දං ජනීති වායමති විරියං ආරපති චිත්තං පග්ගණ්ණාති පදහති. ඔය හතරවෙනි කාරණාව විස්තර කළේ. දැන් ආයසරයක් විස්තර කරනවා. සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියන්නේ නූපං අකුසල් නූපදවීම පිණිස. ඒ කියන්නේ දැන් වෙනකොට හටගෙන නෑ පව් අකුසල්. ඒ පාපී අකුසල් හටගන්න නැති වෙන්න කැමැත්ත ඇති කරගන්නවා, වෑයම් කරනවා, වීරිය කරනවා, දැඩිසේ වීරිය කරනවා. ඊළඟට උපන් අකුසල් දුරුකරන්න මහත්සේ කැමැත්ත ඇති කරගන්නවා, වෑයම් කරනවා, වීරිය ඇති කරගන්නවා, දැඩිව වීරිය ඇති කරගන්නවා. සිසිත දැඩි කරගෙනම වීරිය යෙදෙනවා. ඊළඟට නෝපං කුසල් උපදවන්න උපං කුසල් දියුණු කරගන්න කරන වීරිය. එතකොට පින්වත්නි මේකට නම් මේ හතරම කරවන භාවනාවක් වෙනවා. මේ හතරම කරවනවා. ඒ තමයි සතර සතිපට්ඨානය. කායानुපස්සනා භාවනාවලින් මේ නෝපං අකුසල් උපදවන්න දෙන්නෙත් නැහැ. උපං කුසල් ප්‍රහාණය කරවලා දානවා. නෝපං කුසල් උපද්දවනවා. ඉපදිච්ච කුසල් දියුණුව කරගෙන යනවා. ඔක්කොම සතර සතිපට්ඨානෙන් කරනවා. ඒකයි සතර සතිපට්ඨානෙ මුලට ආවේ. මේ හතරම කරනවා. එතකොට එහෙනම් අපිට වීරිය කරන්න තියෙන අවස්ථා. එතකොට බලන්න දැන් එහෙනම් මේ වීරිය කිරීම කියන එක මේ ඉඳගෙන භාවනා කරද්දී දැන් ඔන්න කෙනෙක් කියනවා මං භාවනා කරද්දී එහෙම නැත්නම් ඉඳගෙන ඉඳින් විතරක් මේක. එහෙම නෙවෙයි සිව් ඉරියව්වෙම කරන්න ඕන. ඒ අකුසල් කොයි විදිහට එයිද දන්නේ නැහැ. සිව් ඉරියව්වෙම මේක පුරුදු කරන්න ඕන. එහෙනම් හිතට ආපු අකුසලයක් ප්‍රහාණය කිරීම මේ බුද්ධ ශාසනයට පැමිණෙච්ච සද්ධාව ඇති කරගත්ත ආර්ය ශ්‍රාවකේ හිතට ආපු අකුසලයක් ප්‍රහාණය කළොත් එයා මාර්ගාංග වඩන කෙනෙක්. හිතට ආපු අකුසලයක් ප්‍රහාණය කිරීම. බුදුරජාන් වහන්සේ වදාළ භික්ෂුවක් හිතට එන අකුසල් මේ අසුරු සැනක් දුරු කරනවා නම් ඒ භික්ෂුව ණය නැතුව දානෙ වළඳන කෙනෙක් කියලා. හිස් නැහැ කිව්වා. එච්චර අකුසල් ප්‍රහාණය කිරීම ශ්‍රේෂ්ඨයි. එච්චර අකුසල් ප්‍රහාණය කිරීම ශ්‍රේෂ්ඨයි. එතකොට වීරිය කරනවා කියනකොට අපිට අද කාලේ එකපාර මතක් වෙන්නේ හැම වැඩක්ම අතහැරලා දවසේම සක්මන් කරනවා නම් ඔන්න අපිට එයා දැක්කම හිතෙන හරි වීරියක්. නිදා ගන්න නැතුව ඉන්නවා නම් අපිට හරි වීරියක්. ඊට පස්සේ එක දිගට බණ පොත් බලනවා නම් අපි හිතනවා හරි වීරියක්. ඊට පස්සේ එයා හරි වීරියවන්තයි. ඒ වුණාට අපි එහෙම වචන පාවිච්චි කළාට අපි කවුද දන්නේ මේ සක්මන් කරන්නේ මොනවා හිතාද කියලා. අපි කොහොමද දන්නේ එයා බලන්නේ මොන පොත්ද කියලා. මිත්‍යා දෘෂ්ටිය වැඩෙන එකක් බලනවා නම් එයාගේ පොත් බැලිල්ල සතර සම්‍යක් ප්‍රධාන වීරියටයිද? එයා පොත් බැලන එක තුලින් හෝ භාවනා කරන එක තුලින් හෝ ධර්මයේ කතා කරන එක තුලින් හෝ ධර්මයේ ශ්‍රවණය කිරීම තුලින් හෝ පිරිත් කීම තුලින් හෝ වන්දනමාන කිරීම තුලින් හෝ නූපං අකුසල් උපදින්නේ නැත්තම් උපං අකුසල් ප්‍රහාණය වෙනවා නම් නූපං කුසල් උපදිනවා නම් ඉපදිලා තියෙන කුසල් දියුණු වෙනවා නම්
අන්න එයාගේ ක්‍රියාව වීරියට අයිති. වීරියට අයිති. ඒ නිසා තමයි අකුසල් ප්‍රහාණය කිරීම කුසල් මේ වැඩිම තමයි වීරියට අයිති. මේ වීරිය කියන එක අද කාලේ සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නෙම ඇඟේ හයියට. අපි මේ වීරිය කියන එක ඇඟේ හයිය කියන ගණයට ගත්තොත් කොහොමද ලෙඩ ඇඳේ ඉන්න කෙනා සතර සතිපට්ඨානෙ වඩන්නේ? මරණාසන්න කෙනා සතර සතිපට්ඨානෙ වඩන්නේ කොහොමද? උසුම ගන්න පණක් නැහැ. ගිලම් භික්ෂුව කොහොමද එහෙනම් මාර්ගඵල ලබන්නේ? ඒකට හේතුව තමයි ඒක ඇඟේ එකක් නෙවෙයි. මේ වීරිය තියෙන අකුසල් ප්‍රහාණය කිරීම සහ කුසල් ඉපදවීම. ශාරීරික ශක්තිය කෙනෙකුට යම් කුසල ධර්මයක් හෝ යම් ප්‍රතිපදාවක් දිගට කරගෙන යන්න යම්කිසි උපකාරයක් ශාරීරික ශක්තියෙන් සලසනවා. නමුත් වීරිය කියන එකේ සැබෑ අර්ථය අපි ඉගෙන ගන්න ඕනේ. ඒ නිසානේ අවුරුදු 7 චූටි දරු සංගීතා අවුරුදු 80 මහා තෙරුන් වහන්සේ නමක් කෙලෙස් ප්‍රහාණය කරන්න කරන වීරිය අවුරුදු 7 දරු සංගීතත් කරනවා. අකුසල් ප්‍රහාණය කිරීම, කුසල් ඉපදීම, බඩු මුට්ටු කරගැසීම නෙවෙයි. ඉතින් ඒ නිසා හිතේ අකුසල් ප්‍රහාණය කරන්නයි හයිය තියෙන්න ඕන. ඒකට ඇඟ කැහැටුද, ඇඟ මහත්ද, ලස්සනයිද, කැතයිද ඒව නෙවෙයි මෙතන තියෙන්නේ. තමන්ගේ හිතේ අකුසල් තමන් ප්‍රහාණය කරනවද කුසල් උපදවනවද කියන. එතකොට මේ අකුසල් ප්‍රහාණය කරන්නත් කුසල් උපදව ගන්නත් කැමැත්ත ඇති කර ගන්න ඕනේ. ඒකට කැමැත්ත ඇති වෙන්නේ පින්වතුනි අකුසල් වල තියෙන ආදීනව දැනගන්න ඕන, අකුසල් දැනගන්න ඕන. කුසලයේ දැනගන්න ඕන, කුසල් වල ආනිසංස දැනගන්න ඕන. දැන් පින්පව් උනත් එහෙමනේ. පව් වල ආදීනව සහ විපාක දැනගන්න ඕන. ඒකනේ නිරේ බියකරු බව මේ විමානවත්වයේ තියෙන්නේ. නිරේ ගැන තියෙන දේශනාවල තියෙන්නේ. ඒක මේ പ്രേතවත්තු වල විමානවත්තු වල ඒකනේ දෙව්ලෝ සැප ගැන තියෙන්නේ. පිනේ කුසලයේ තියෙන ආනිසංස. ඊතකොටනේ පව් දුරු කරන්න කුසල උපදව ගන්න කැමැත්ත උපදින්නේ. එහෙනම් ධර්ම ශ්‍රවණේ කොච්චර උපකාරීද? ඒ නිසා මේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය කරන්න කල්යාණ මිත්‍රයත් සී සද්ධර්මයක් තමයි බාහිර උපකාර. තමා තුළ යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕන මේ වීරිය උපදින්න. වීරිය උපදින්න යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕන. ඒතර යෝනිසෝ මනසිකාරය උපද්දාගෙන වීරිය කිරීම තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඉතින් මේ පදාන සූත්‍රයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා සම්මා ප්‍රධාන වීරියෙන් පරතරටපත්ම මේ වීරියෙන් පරිපූර්ණත්වයට පත්වෙච්ච කෙනාට තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. නෝපන් සියලු අකුසල් දුරු කළා. උපන් සියලු පාපී අකුසල් ප්‍රහාණය කළා. නෝපන් සියලු කුසල් ඉපදුවා. උපන් සියලු කුසල් මස්තක ප්‍රාප්ත කරා. රහතන් වහන්සේලා. එතකොට දැන් මේ සූත්‍රයට අනුව මෙහෙම කිව්වේ. එතකොට අපි දැන් කිව්වා අපි දැන් ප්‍රායෝගික තැනට ආපහු එන්න එපා. දැන් අපිට කරන්න ඕන දේවල් ටික. එතකොට අපිට කරන්න වැඩ 4ක් තියෙනවා. එකක් ඉපදිච්ච නැති පව් ඉපදෙන්න ඕනම නැහැ. ඉපදිලා තියෙන පව් කන්දරාව හිතට එන පාපී අකුසල් දුරු කරන්නත් ඕනේ. ඊට පස්සේ නෝපං කුසල් උපදව ගන්න. ඒතර නෝපං කුසල් මොනවද කියලා දැනගන්නවා. ඉපදිලා තියෙන කුසල් දියුණු කරගන්නත් ඕන. එහෙනම් පාපී අකුසල් මොනවද? කුසල් මොනවද කියලා අපි තේරුම් ගන්න ඕන. කිටියෙම ගත්තොත් සියලුම අකුසල් කියන එක වචනයකින් කියන්න පුළුවන්.
සියලුම අකුසල් කියලා කියන්නේ පංච නීවරණ වලට. අකුසල රාශි, අකුසල් ගොඩ. එහෙනම් නෝපං කුසල් සහ ඉපදුන කුසල් කියලා කියනවනේ. ඒතර සියලු කුසල් කියන්නේ මොනවද? බුදුරජාණන් වහන්සේ වදාළා කුසල රාශි, කුසල් ගොඩ කියලා කියන්නේ සතර සතිපට්ඨානෙට. දැන් බලන්න, දැන් මෙයා සතර සතිපට්ඨාන ඉගෙන ගත්ත කෙනෙක්නේ. එතකොට සතිපට්ඨානෙ වඩනකොට ප්‍රහාණය වෙන්නේ අකුසල්. ඒතර පාපී අකුසල් මොනවද? ඕලාරික දේවල් තමයි රාග, දේශ, මෝහ. රාගය, ද්වේෂය, මෝහය. මුලා වීම, රැවටීම. මේ අකුසල්. ඊළඟ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, එකට එක කිරීම, බද්ධ වෛරය, ගුණමකුකම, මදය, ප්‍රමාදය, මසුරුකම, සටකපට මායා බව, ආදානග්‍රාහී දෘෂ්ටිය, අත්හරින්න නැති තමාගේ දැඩි අදහස්, තම්බය, එයාගේ හිතේ තියෙන දැඩිකම, කට්ටකෛරාටිකකම, මසුරුකම, ලෝභකම, අනිත් අය ගුණ මකන බව, මේවනේ අකුසල්. දැන් ඔවා කොහෙද තියෙන්නේ? කඩේද? පිට රටකටද? කොහෙද ඔවා තියෙන්නේ? තම තමන්ගේ හිත තුල. කෙලෙස් 1500කටත් වඩා මේක ඇතුලේ තියෙනවා. කෙලෙස් ගොඩාක් තියෙනවා. දසමාර සේනාව. කාමාතේ පඨමා සේනා, කාමය. ဒုတိ ආරති උච්චති. දහමට හිත කැමැති නැහැ. කුප්පිපාසා, බඩගින්න පිපාසය. තණ්හාව, නිදිමත, ඊළඟට බය තැති ගැනීම, විචිකිච්ඡාව, ඊළඟට ලාභ සත්කාර, මිත්‍යාවෙන් ලබන යසස. මේ ඔක්කොම අකුසල්නේ. ඒ අකුසල් ලස්සේ ඊළඟට තමයි අනුසය, කුසීතකම. මේ ඔක්කොම අකුසල්නේ. ඊට පස්සේ තවත් කෙනෙක් දියුණු වෙනවට කැමති නැහැ. අනිත් අයට හිංසා කරන්න හිතෙනවා. නුරුස්සනකම් එනවා. එපා වෙනකම් එනවා. දමල ගහලා යන්න හිතෙනවා. මේ ඔක්කොම අකුසල්. ඒකට අකුසල් දුරු කරන්න කැමති කෙනා අකුසල් කියන්නේ මොනවද කියලා තේරුම් ගන්න ඕන. ඊට පස්සේ කැමැත්තක් ඇති කරගන්නවා. මේ අකුසල් මා තුළ උපදින්න එපා. ඊර්ෂ්‍යාවක් නම් මා තුළ උපදින්න එපා. දුස්සීලකම මා තුළ ඇති වෙන්න එපා. ඒ පිණිස වීරිය කරනවා. ඊළඟට දැනට ඇති වෙලා තියෙනවා තමන්ගේ දුර්වලතා. හිතට කෙලෙස් ඇවිල්ලා. ඒවා ප්‍රහාණය කරන්න උත්සාහ කරනවා. ඊළඟට නෝපං කුසල් තියෙනවා. ඒ තමයි තමන්ගේ ශ්‍රද්ධා, ලැජ්ජ බය ආදී දේවල් අඩුයි. ඒවා උපදව ගන්න ඕන. වීරිය අඩුයි. උපදව ගන්න ඕන. ඉතින් එයා බුද්ධානුස්සතිය වඩනවා, සද්ධා උපදව ගන්නවා. ධම්මානුස්සතිය, සංඝානුස්සතිය වඩනවා. ඊළඟට ලෝභකම දුරු කර ගන්නවා. දන් දෙනවා. ඊළඟට මෙයා සීල් රකිනවා. නූපං කුසල් උපදවනවා. පන්සිල් දැන් කොච්චර ඉන්නවද? ජීවිතේට එක දිගට පන්සිල් රකින්න බෑ. මෙයා කල්පනා කරනවා මං එක දිගට පන්සිල් රකින්නේ කවද්ද? කැමැත්ත ඇති කරගන්න. ඔන්න නූපං කුසලය. මෙයා උපද්දවා ගන්න. ඊට පස්සේ මෙයාම පන්සිල් රකින්න නමුත් පොයිට සිල් ගන්නෑ.
මං හැම පොයකටම 8 සිල් ගන්න එකවත්. අන නූපන් කුසලයක් ඉපැද්දුවා. දැන් මෙයා පොයට 8 සිල් ගන්නවා. 4 පොයට 8 සිල් ගන්න එකවත්. 4 පොයට 8 සිල් ගන්නවා. මම මේ සතර සතිපට්ඨාන භාවනා සිල්ගත් උපෝසත දවසට නැත්නම් දවසට විනාඩි 5-10ක් හරි මේ භාවනාවක් පුරුදු කරන්න එකවත්. අන්න උපන් කුසල් වඩනවා. මම මේ සත්‍තිස් බෝධිපාශික ධර්ම ගැන ඉගෙන ගන්න ඕන. චතුරාර්ය සත්‍ය ධර්ම ගැන ඉගෙන ගන්න ඕන. පංච උපාදානස්කන්ධයේ ආයතන ගැන මම ඉගෙන ගන්න ඕන. පටිච්ච සමුප්පාදය ගැන ඉගෙන ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම දේශනා ඉගෙන ගන්න ඕන. දිව්‍ය ලෝක ගැන ඉගෙන ගන්න ඕන. අපාය ගැන ඉගෙන ගන්න ඕන. සූත්‍ර දේශනා ඉගෙන ගන්න ඕන. සත්පුරුෂයෝ ගැන ඉගෙන ගන්න ඕන. මෙයාට හිතෙනවා. මෙයා ඒවා ටික ටික පුරුදු කරනවා. නූපන් කුසල් උපද්දවනවා. ඊට පස්සේ දැන් මෙයා මෙහෙම කරන කෙනෙක් දැන්. මෙයාට කුසල් ඉපදිලා. ඒ ඉපදුන කුසල් වලින් ඔන්න දහන් දැනෙනකොට මට තමයි තේරෙන්නේ මම තමයි කෙරුමා කියලා කෙලෙහි ගුණ නසා ගන්න හොඳ නැහැ. තමන්ට ධර්ම විනය උගන්වන ගුරුවරු ගැන කෙලෙහි ගුණේ තියෙන්න ඕන. මේ ධර්මයේ තියෙන සංසාරයෙන් ඈතර වීම පිණිසයි. ඒ මතකේ තියෙන්න ඕන. ප්‍රසිද්ධ වීම පිණිසවත් තම තමන්ගේ දේවල් හුවා දැක්වීම පිණිසවත් නෙවෙයි මතකේ තියෙන්න ඕන. එතකොට තමයි කුසල් දහම් මුලා වෙන්නේ නැතුව පවත්වන්න පුළුවන්. නැත්තම් සංසාරයෙන් නිදහස් වෙන්න ඕන කියලා මේ වන දහම් ඉගෙන ගන්නෙ. පස්සේ නිකන් මොකක් හරි YouTube channel එකක් හරි Facebook එකක් හරි හදාගෙන ඉවරයි එතනින් එයාගේ බණ ඇහිලා. මොකකින් හරි ඉවරයි. එහෙම නැත්තම් එයා වෙනම මොකක් හරි එකක් පටන් ගන්නවා. එහෙම නැත්තම් එයා තනියෙන් මොන හරි දර්ශනයක් දානවා. මේ තමයි උපන් කුසල් මුලා වෙවි යන හැටි. දැන් බලන්න පැවිදි වෙන්න උනත් පැවිදි වෙන්න ඕන කියලා කුසලයක් නිපදුනේ. ගුරුවරයෙක් යටතේ පැවිදි වෙන්න ඕන කියලා. ඉතින් කාලයක් යනකොට ඒක නැති වෙනවා. එයාට මොකක් හරි වෙන දෙයක්. තනියෙන් මොකක් හරි එකක්. බලන්න මේ කුසල් මුලා වෙවි යන හැටි. ඒසා හැම දෙයකම තියෙනවා මේවා. කියන්නේ මහානකමවත් රැක ගන්න බෑ මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය හරියට නැතුව හොඳ මහානකමක්වත් රැක ගන්න බෑ. මහානකම පසකට ඒවා පන්සිල්වත් රකින්න බෑ. ඉතින් ඒ නිසා මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය කිරීමේදී අකුසල් මොනවද කුසල් මොනවද කියලා හොඳට කල්පනා කරන්න ඕන. එතකොට ඉගෙන ගන්න ඕන අකුසල්. ඊළඟට තමයි දැන් මේ කාරණාවේදී හොඳට විස්තර කරපු සූත්‍ර දේශනාවක් හම්බ වුණා. ඒ තමයි සංවරප්පදාන සූත්‍රය කියලා මේ සංවර වීම ගැන තියෙන්නේ. චත්තාරිමානි භික්ඛවේ පදානානි වීර්ය 4 ආකාරයකින් කරන්න පුළුවන්. කතමානි චත්තාරි ඒ 4 මොනවද? සංවරප්පදාන සංවර වෙලා වීර්ය උපද්දවන්න පුළුවන්. පහනප්පදාන ප්‍රහාණප්පදාන ප්‍රහාණය කළ වීර්ය උපද්දවන්න පුළුවන්. භාවනාප්පදාන භාවනාව තුළින් වීර්ය උපද්දවන්න පුළුවන්. අනුරක්ඛණප්පදාන ඒ කියන්නේ ආරක්ෂා කිරීම තුළින් වීර්ය උපද්දවන්න පුළුවන්. තවත් විස්තරව කිව්වොත් එහෙම වීර්ය කරනවා සංවර වීම පිණිස. වීර්ය කරනවා යමක් ප්‍රහාණය කිරීම පිණිස. වීර්ය කරනවා යමක් භාවනාව වශයෙන් වැඩිම පිණිස. වීර්ය කරනවා උපන් කුසල් දහම රැක ගැනීම පිණිස. අර කිව්ව 4ම වෙනත් ආකාරයකින් මේ කියන්නේ. නූපන් අකුසල් නූපද වීම පිණිස තියෙන හොඳම ක්‍රමය තමයි කතමංච භික්ඛවේ සංවරප්පදාන සංවරප්‍රදානය. මොකද්ද? ඉද භික්ඛවේ භික්ඛු චක්කුණා රූපං දිස්වන නිමිත්තක් ගායි හෝති. ඇහින් රූපයක් බල්ලා නිමිත්තක් ගන්නෑ. නානු ව්‍යංජනග්‍රාහී අනු නිමිත්තක්වත් ගන්නෑ. යත්තාදි කරන මේතං චක්කුන්ද්‍රියං අසංගතං විහෙරන්තං යම් ආකාරයකින් ඇහැ අසංවරව වාසය කිරීම තුලින් අවිජ්ජා දෝමනස්සා ඇලීම් දොම්නස් ආදී පාපී අකුසල දහම් වලින් හිත පෙළෙනවා නම් අකුසල ධම්ම අන්වාස්ස වේයු තස්ස සංවරයි පටිපඤ්ඤති එහි සංවරයට පැමිණෙනවා.
නූපන් අකුසල් දහන් නූපදීමට හොඳම ක්‍රමයක් තමයි ඉන්ද්‍රිය සංවරය. මේ දේ බැලුවට පස්සේ මං ඇවිස්සෙයි. මගේ හිත කලකොලොප්පන් වෙයි කියලා යමක් හිතෙනවා නම් යමක් බලද්දී ඒක බලන්නේ නැතුව ඉන්න ඕන. හොඳම ක්‍රමය. අද කාලේ තමන් රැකෙන්න හොඳම ක්‍රමේ තමයි තමන්ගේ දුර්වලතාවයක් තියෙනවා නම් ඒ දුර්වලතාවයට ආහාර දාන්න නැතුව ඉන්න ඕන. තමන්ට ඉන්ද්‍රිය සංවරය, තමන්ගේ රාග ගින්න වැඩි නම් රාගෙට කරුණු යෙදෙන දේවල් බලන්න නැතුව ඉන්න ඕන. රාගෙට කරුණු යෙදෙන දේවල් අහන්න නැතුව ඉන්න ඕන. රාගෙට කරුණු යෙදෙන ස්පර්ශ නොලබා ඉන්න ඕන. රාගෙට කරුණු යෙදෙන සිතිවිලි නොසිතා ඉන්න ඕන. ඒ සිතිවිලි වලින් හිත රැක ගන්න ඕන. ඉන්ද්‍රිය සංවරය. රාග ගින්නෙන් දැවෙන එක රාගික දේවල්ම බලනවා. ඉන්ද්‍රිය සංවරයක් නැහැ. නැත්ති ඉන්ද්‍රිය භාවනා. ඉන්ද්‍රිය භාවනාවක් නැහැ කොහින්ද? අද කාලේ මිනිස්සෙකුට කුසල් වඩන්න කැමති කෙනෙකුට රැකෙන්න තියෙන හොඳම ක්‍රමයක් මේ ඉන්ද්‍රිය සංවරය. ඒ කියන්නේ අකුසලයට තමන්ගේ දුර්වලතාවය තේරුම් ගන්නවා. ඇහැ යනවා, ලෝලයි. කෙලෙස් උපදිනවා. ඒ කෙලෙස් උපදින දේවල් බලන්න නැතුව ඉන්න ඕන. එතකොට ඒ පාපේ උපදින්නේ නැහැ. කෙලෙස් උපදින දේවල් අහන්න නැතුව ඉන්න ඕන. දැන් තේරෙනවා මේක ඇහුවොත් ඒ කෝල් එකක් ආවත් එහෙම මේ කෝල් එකෙන් ඔළුව අවුල් වෙන එක නම් ගන්න නැතුව ඉන්න ඕන. ඒක යාගේ ඉන්ද්‍රිය සංවරය. කාහරය කතා කරගෙන එනකොට නිකන් ඕපාදූපවයි කියනවා නම් අනේ පොඩ්ඩක් ඉන්න මේ මට පොඩි වැඩක් තියෙනවා. අයින් වෙන්න ඕන. ඒව අහන්න හොඳ නැහැ. දැන් අපිට තේරෙනවා නම් එක දිගට බලාගෙන යනකොට ඔන්න දැන් අද මිනිස්සු කී දෙනෙක් මැරුණාද හෙට කී දෙනෙක් මැරුණාද එයාම දන්නේ නැතුව මරණ ගණන් කරන තැනට ඇවිල්ලා යා. එයාගේ හිත මිනිස්යාගේ චුත වීම කැමැති වෙලා අවසානයේ. ඊට වැඩි හොඳයි සුව වෙන ගාන දැකලා සතුට වෙන අය. එතකොට ඒ වගේ දේවල් වල හිත රකින්න ඕනේ. ඊට පස්සේ ප්‍රවෘත්ති ඇහුවට පස්සේ මේ වගේකින් කට්ටිය කතා වෙවි ඕපාදූප තමන්ටත් අයිති නෑ ඒවා. වැඩකුත් නෑ ගෙවල් වල. ඒ වගේ කතා බහ යනවා නම් ඒ වගේ තැන් වලින් අයින් වෙන්න ඕන. කන සංවර කරන්න ඕන. නැත්නම් ඇවිස්සෙනවා. ඊට පස්සේ නාසය සංවර කරන්න ඕන. දිව සංවර කරන්න ඕන. කය සංවර කරන්න ඕන. මනස සංවර කරන්න ඕන. දැන් මේ සතර සම්‍යක් ප්‍රදාන වීර්යය ගැන මේ විදිහට දේශනා අද අපි මේ විදිහට දේශනා කළාට ඉන්ද්‍රිය සංවරය ගැන වෙනමම ආපහු දවසක් කියලා දෙන්නම්. එච්චරම උපකාරයි. මේ නිවන් මාර්ගේ වඩන්න ඉන්ද්‍රිය සංවරය. මේක ඒ ඉන්ද්‍රිය සංවරය තමයි දමනය. ඉන්ද්‍රිය සංවරය තමයි සංයමය. ඉන්ද්‍රිය සංවරය තමයි වැදගත්කම. ඉන්ද්‍රිය සංවරය තමයි මෝරපුකම. මේ ලෝකේ මනුස්සයා තුලින් වේගෙන් වාෂ්ප වෙලා යන්නේ ඉන්ද්‍රිය සංවරය. ඇවිස්සෙන දේවල් බලන්නේ. රාගයෙන්, ද්වේෂයෙන්, කෙලෙස් වලින්. ඉතින් ඒ නිසා නූපන් අකුසල් නූපදවන්න ඉන්ද්‍රිය සංවරේ විස්මිත බෙහෙතක්. උපන් අකුසල් ප්‍රහාණය කරන්න විස්මිත බෙහෙතක් තමයි පහන සංඥාව. පහන සංඥාව කියන්නේ ඉද බික්කවේ බික්කෝ උප්පන්නං කාම විතක්කං නාදි වාසේති. උපන් කාම විතර්කේ ඉවසන්නේ. පජහති දුරු කරනවා. විනෝදේති දුරින්ම දුරු කරනවා. ව්‍යන්ති කරෝති වනසලාම දානවා. තමන්ට කෙලෙස් ඇති වෙනකොට ඒ කෙලෙස් ගැන කැමැත්තක් ඇති කරගන්න එපා. ඒක තමයි නාදි වාසේති කියන්නේ ඉවසන්නේ. ජී මේ හිතවලට හිතනේවා කියලා හිතෙන් පිළිකුල් කරන්න ඕනේ. ඒතර කාම විතරක, ව්‍යාපාද විතරක, හිංසා විතරක ප්‍රහාණය කරනවා. ඒව ඉවසන්නේ.
හිතට කෙලෙසයක් ආවට පස්සේ කෙලෙසට අකමැති වෙන්න ඕන. ඒක හරිය උපකාරයි. උපන් අකුසල් ප්‍රහාණය කිරීම පිණිස. ඊට පස්සේ දැන් නෝපන් කුසල් උපදවන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාළ ඒකට භාවනා ප්‍රධානයි. ඉද බික්කවේ බික්කු සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං. සති සම්බොජ්ජංගේ වඩන එක හරිය උපකාරයි කුසල් උපදින්න. සති සම්බොජ්ජංගේ කියන්නේ සතර සතිපට්ඨානයි. ධම්මවිචේ සම්බොජ්ජංගේ කියලා කියන්නේ ධර්මයේ නුවණින් විමසීම. මේ විදිහට වීරිය කිරීම, ප්‍රීතිය ඇති කර ගැනීම, සෑහළු බව, සමාධිය, උපේක්ෂාව. කියන්නේ කෙටියෙන් ගත්තොත් සතර සතිපට්ඨානෙ වඩන එක තමයි නෝපං කුසල උපද්දවන්නේ. අනුරක්කන ප්‍රදාන කියලා කියන්නේ ඒ උපදුන කුසල් නිමිති තියෙනවානේ. ඒක රැක ගන්න ඕන. දැන් මේකේ තියෙනවා සමාධි නිමිති තියෙනවා. ආට්ටික සංඥා, පුලවක සංඥා, විනීලක සංඥා, විපුබ්බක සංඥා කියලා. ඒ සංඥා ඒ භාවනාවෙන් ඇති වෙන නිමිති. දැන් අපි ගත්තොත් උපන් ශ්‍රද්ධාව රැක ගන්න ඕන. උපන් මේ වීරිය, උපන් කුසල් රැක ගන්න ඕන. මරණ සතිය, සසර ගමන, අමා මහ නිවන මේවා ගැන නිතර නිතර කල්පනා කරනකොට කුසලී රැකෙනවා. ඉතින් මේ විදිහට තමයි පින්වතුනි සතර සම්‍යක් ප්‍රදාන වීරිය ගැන අද අපි ඉගෙන ගන්න. එතකොට අපි ඉගෙන ගත්තා නෝපං කුසල් නෝපද වීම පිණිස කරන වීරිය. උපං කුසල් ප්‍රහාණය කිරීම පිණිස කරන වීරිය. ඊළඟට නෝපං කුසල් උපදවා ගන්න කරන වීරිය. උපං කුසල් වඩා වර්ධනය කර ගන්න කරන වීරිය. ඔන්න අපි අද කෙටියෙන් ඉගෙන ගත්තා. අපි ඉදිරියටත් මේ කරුණු කොහොමද පුරුදු කරන්නේ කියලා ඉදිරියට ඉගෙන ගනිමු. අපි කා තුලත් අකුසල් ප්‍රහාණය කරන කුසල් උපදවන මේ උතුම් සතර සම්‍යක් ප්‍රදාන වීරියම ඇති වේවා කියලා අපි අදිස්ථාන කරගනිමු. ඉතින් අද දවසේ මේ උතුම් ධර්ම දානය දෙමින් පින්වත් සුනන්දාවතී මහත්මිය ඇතුළු මේ පවුලේ සියලු දෙනා අප්‍රමාණ පිනක් රැස් කරගන්නවා. සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වී සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා මේ සියලු දෙනා රකිත්වා කියලා අපි පින් පමුණවනවා. ඒ වගේම විශේෂයෙන් අප්‍රමාණව පින් අනුමෝදන් කරනවා වසර 5කට පෙර මිය පරලෝකීය 11 වෙනි මාසේ 24 වෙනිදාට අවුරුදු 5ක් වන සුදත් ජයවීර පියාණන්ට පින් අනුමෝදන් කරනවා. වසර 11ක් වන මියගිය විමල රත්න පියාණන්ට පින් අනුමෝදන් කරනවා. වසර 7ක් වන මියගොස් WM සීලවතී කුමාරි හාමි මෑණියන්ට පින් අනුමෝදන් කරනවා. වසර කිහිපයකට පෙර මියගිය එල්ලේ ශාන්ත බණ්ඩාර පියාණන්ට පින් අනුමෝදන් කරනවා. මිය පරලෝකීය සියලු ඥාතීන් අද මේ රැස් කරගත් පින සතුටින් අනුමෝදන් වෙත්වා. පරලෝක සැපේම ලබත්වා කියලා. ඒ වගේම මේ උතුම් පරම ගම්බීර ධර්මය අපිට කියා දෙමින් මේ නිවන් මාර්ගය ගැන අපේ සිත පැහැදූ අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සකල සංගරුවනට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූපතුන්ට සතර සම්‍යක් ප්‍රදාන වීරිය දියුණු කරමින් සසුන් පිහිට ලබන්න මේ පින් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා. ඒ වගේම ඒ කුරුණෑගල මාවතගම පදිංචි පින්වත් සුනන්දාවතී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාත් මහමෙවුනා භාවනා සපුට සම්බන්ධ පිරිසකුත් එකතු වෙලා තියෙන ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා අප්‍රමාණ අද මේ ධර්ම දානින් රැස්ුණ පින මේ පින්වතුන්ගේ ජීවිතේ සුවපත් කරත්වා අකුසල් සිත් වලින් දුර වෙලා කුසල් උපදවා ගන්නට වීරියම සිත් තුළ ඇති වේවා. ඒ වගේම ආර්.එස්. පින්නපොළ ගුරු පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා. එතුමාටත් සතර සම්‍යක් ප්‍රදාන වීරිය දියුණු කරගන්නව මේ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි පින් පමුණවනවා. ඒ වගේම ඒ සුනන්දාවතී මෑණියන් ඇතුළු ඒ සියලුම උදව් උපකාර කළ සහ සම්බන්ධ වුණ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර ලක්වැසි ලෝවැසි සියලු දෙනා නිරෝගී වේවා. මේ ලෝක වසංගතය දුරින්ම දුර වේවා කියලා අපි පින් පමුණවමින් ලෝකෙට සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් රැස් වුණ සියලු පින් ඔබ අප කාටත් අනුමෝදන් වෙත්වා. මව් දෙමව්පිය ඥාතු
බන්දු මිත්‍රාදීන්ට පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ සියලු දෙනාටත් පින් අනුමෝදන් වේවා. අකුසල් දුරු කරලා කුසල් උපදවන සොඳුරු සිත් සතන් ඇති කරගන්න කාටත් වාසනාව ලැබේවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.